අයිබෝන් හොඳයි අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ ඕගොල්ලන්ගේ උසස් පෙළ විෂය නිර්දේශයට නියමිත තවත් අලුත් පාඩම් ඒකකයක් පිළිබඳව තමයි අපි ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතාලා ඕගොල්ලන්ට කළමනාකරණය සම්බන්ධයෙන් තියෙන පාඩම් වලින් ඉතාම වැදගත් පාඩමක් තමයි මූල්‍ය කළමනාකරණය කියන පාඩම. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල ගත්තාම විශ්වවිද්‍යාලවල ඉහළ බරක් ඉහළ වටිනාකමක් තියෙන උපාධියක් තමයි මේ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් කියන උපාධිය. දැන් ලංකාවේ වාණිජ ගණන ශිෂ්‍යයෝ අතර ඉහළ තරගයක් තියෙනවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වන කොළඹ සහ ජපුර විශ්වවිද්‍යාලවලට ඒ යන්න සහ ඒවැය ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක තෝරගන්න. මොකද අර වෛද්‍ය වෘත්තියේ ස්නායු වෛද්‍යවරයෙක්ට ලැබෙන පිළිගැනීම වගේ. හරි ඉංජිනේරු වෘත්තියේ මේ ඉලෙක්ට්‍රොනික මේ ඉංජිනේර කෙනෙක්ට ලැබෙන පිළිගැනීම වගේ කලාංශයේ ලෝය කෙනෙක්ට ලැබෙන පිළිගැනීම වගේම වාණිජ අංශයේ තියෙන මූල්‍ය කළමනාකරුවෙකුට ලැබෙන පිළිගැනීම ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක්ට ලැබෙන පිළිගැනීම කියන එක ඉතාම ඉහළයි. දැන් ඒක නිසා තමයි ළමයි අතර මේකට තරගයක් තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා මූල්‍ය කළමනාකරණය කියන කොටසේ අපිට පුතා ඔයගලගේ විෂය නිර්දේශයට අදාළව මූල්‍ය කළමනාකරණය කියන එක හැඳින්වීම පිළිබඳව ඒ වගේම ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ඒ වගේම ව්‍යාපාරික මූල්‍ය සම්පාදන මාර්ග පිළිබඳව මූල්‍ය සම්පාදනය පිළිබඳව ඒ වගේම ව්‍යාපාරික මූල්‍ය යෙදවීම පිළිබඳව ඒ වගේම අනුපාත විශ්ලේෂණය පිළිබඳව සහ මූල්‍ය වෙළඳපළ පිළිබඳව දැනුම තමයි මූල්‍ය ව්‍යුහය පිළිබඳව මූල්‍ය ව්‍යුහය කියලා කියමුකෝ අපි රටක තියෙන මූල්‍ය ව්‍යුහය පිළිබඳව දැනුම තමයි සාමාන්‍යයෙන් ඕගලන්ට A level මට්ටමේදී සාකච්ඡා කරන මූලික කරුණු කාරණාවන් වෙන්නේ. හරිද? මූලික කරුණු කාරණාවන් වෙන්නේ. එතකොට ඉස්සලම අපි දැන් මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ මූල්‍ය කළමනාකරණයේ හඳුනා ගැනීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තමයි මේ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඉස්සලම පුතා මූල්‍ය කළමනාකරණයේ පිළිබඳ අඳුරගන්න ඉස්සලා ඕගොල්ලෝ අඳුරගන්න මේ මූල්‍ය නැත්නම් අපි කියනවා ෆයිනෑන්ස් කියලා. මේ මූල්‍ය අනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඔබට හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. මූල්‍ය කියලා කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව. මූල්‍ය කියන එකෙන් අදහස් වෙන්නේ මුදල් සහ ඒවාට ආසන්න අයිතම. මුදල් සහ ඒවාට ආසන්න අයිතම තමයි මූල්‍ය යනුවෙන් අදහස් වෙන්නේ. මුදල් දැන් සමහර අය හිතනවා මූල්‍ය කියන්නේ මුදල් කියලා. කාසියා නෝට්ටු, චෙක් පත්, ඊට පස්සේ තව විනිමය බිල්, පොරොන්දු නෝට්ටු, මේ වගේ මුදල් වලට ආසන්න සියලු අයිතම සහ මුදල් එකතු තමයි මූල්‍ය කියන එකෙන් අදහස් වෙන්නේ. මූල්‍ය කියලා කියන්නේ ආයතනයට අනිවාර්යෙන් හිඟ සම්පතක්. එම නිසා ඒ හිඟ සම්පත අනිවාර්යෙන් කාර්යක්ෂමතාවයේ යුක්තව කාර්යක්ෂමව භාවිත කිරීම කියන එක අත්‍යවශ්‍යයි. හරි නේද? ඒක නිසා ඒක කළමනාකරණය කිරීම සඳහා තමයි මූල්‍ය කළමනාකරණය කියන විෂය ඉගෙන ගන්න. දැන් අපි මේ පුතාලා දැන් ආයතනයක සාමාන්‍යයෙන් මේ ගත්තාම මේ ප්‍රධානම දැන් මූල්‍ය කළමනාකරණය සම්බන්ධ ප්‍රධාන කාර්යයන් තියෙන දෙකයි. ප්‍රධාන කාර්යයන් මූල්‍ය මේ කළමනාකරණය සම්බන්ධ ප්‍රධාන කාර්යයන් තියෙන දෙකයි. මොකක්ද? එකක් තමයි අරමුදල් සම්පාදනය. අනිත් එක තමයි අරමුදල් යෙදවීම. නැත්නම් අපි කියනවා අරමුදල් ආයෝජනය. අරමුදල් සම්පාදනය අනිත් එක අරමුදල් ආයෝජනය. හරි? දැන් මූල්‍ය කළමනාකරුවෙක් කරන්න ඕන වඩා අඩු පිරිවැයක් යටතේ අඩුම පිරිවැයක් යටතේ අරමුදල් සම්පාදනය කර ගැනීම සහ වඩා වැඩි ලාභයක් ලැබෙන පරිදි ලාභදායී මාර්ගවල මුදල් ආයෝජනය කිරීම තමයි මූල්‍ය කළමනාකරුවෙක් කරන්න ඕන. හරි? ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මේකේ අවසාන දැන් ඔයා නිකන් හිතන්නකෝ මෙහෙම. අපි 10% පොලියට මුදල් ගන්නවා. 10% පොලියට මුදල් අරගෙන 25%ක් ලැබෙන මාර්ගයක ආයෝජනය කරනවා. අපේ ලාභය කීයද?
15%ක ලාභයක් අපිට තියෙනවා. 15%ක ලාභයක් තියෙනවා. cost එක finance cost එක අපිට 10% capital gain එක, ඒ කියන්නේ මෙතන ලාභය කියන එක 25%යි. අපේ profit එක තියෙනවා කීයද? අපේ ලාභය තියෙනවා 15%. ඒතර ඒ මූල්‍ය කළමනාකරුවෙක්ගෙන් ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රතිඵලය. මම මේ සරලව කියන දේ ඊට වඩා ගැඹුරින් තමයි ඕක කළමනාකරුවෙක් අපි සාකච්ඡා කරන්නේ. බලාපොරොත්තු වන ප්‍රධානම දේ තමයි අයිතිකරුවන්ගේ ස්කන්ධය. අයිතිකරුවන්ගේ ස්කන්ධය. ස්කන්ධය එමෙත අපි කියනවා මේ ස්කන්ධය එමෙත අපි කියනවා ඒකට කියනවා පුතා මේ ප්‍රාග්ධනය. නැත්නම් අපි කියන ධනෙ කියලා කියන්න පුළුවන්. ධනෙ. හරි? අයිතිකරුවන්ගේ ස්කන්ධයේවත් ධනෙ උපරිම වෙන්නේ ව්‍යාපාරික ලාභය කියන එක වැඩි වෙනකොට. අපි මූල්‍ය කළමනාකරුවෙක් යොදවා ගැනීම ලක්ෂ ගාණක් ගෙවලා මූල්‍ය කළමනාකරුවෙක් යොදවා ගැනීමෙන් අපි බලාපොරොත්තු වන ප්‍රතිලාභය තමයි අයිතිකරුවන්ගේ ධනෙහිවත් ස්කන්ධය කියන එක වැඩි කරගන්න එක. ඒතර මේ තමයි මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රධාන වගකීම. නැත්නම් අපි මේකට කියන පුතේ මූලික පරමාර්ථය. මූලික පරමාර්ථය. හරි? වාක්‍යම් කියන වෙනකොට පාවිච්චි කරන මූලික ප්‍රධාන අරමුණ. හරි විභාගයේ දෙවුවොත් එන මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන කාර්යයන් තමයි අරමුදල් සම්පාදනය සහ අරමුදල් යෙදවීම. අරමුදල් සම්පාදනය සහ අරමුදල් ආයෝජනය. ඒකේ අවසාන අපේක්ෂාව එහෙවත් ප්‍රධාන අරමුණ තමයි ව්‍යාපාරය හා සැබඳ අයිතිකරුවන්ගේ ස්කන්ධයවත් ධනෙ ඉහළ නැංවීම. ඒ අනුව මූල්‍ය කළමනාකරණ නිර්වචනය කරන්නේ කොහොමද? මූල්‍ය කළමනාකරණ නිර්වචනය කරන්නේ මේ කාරණා තුන දාලා තමයි නිර්වචනය කරන්නේ. කොහොමද නිර්වචනය කරන්නේ? වඩාත් අඩු පිරිවැයක් යටතේ අරමුදල් සම්පාදනය කර ගැනීම සහ වඩාත් ලාභදායී මාර්ගවල එම මුදල් ආයෝජනය කිරීම තුළින් ව්‍යාපාරය හා සැබඳ අයිතිකරුවන්ගේ ධනෙහිවත් ස්කන්ධය ඉහළ නැංවීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද? මූල්‍ය කළමනාකරණය කියලා. තේරෙනවද මම කියන දේ පුතා? වඩාත් අඩු පිරිවැයක් යටතේ අරමුදල් සම්පාදනය සහ වඩාත් ලාභදායී මාර්ගවල එම මුදල් ආයෝජනය කිරීම තුළින් ව්‍යාපාරය හා සැබඳ අයිතිකරුවන්ගේ ධනෙහිවත් ස්කන්ධය ඉහළ යන පරිදි කටයුතු කරනවා නම් ඒ නැත්නම් ඉහළ නැංවීමේ ක්‍රියාවලියට අපි කියනවා මූල්‍ය කළමනාකරණයක් කියලා. හරි? right. ඊට පස්සේ ඒකේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකද්ද? අයිතිකරුවන්ගේ ස්කන්ධය ඉහළ නැංවීම. ප්‍රධාන කාර්යය තමයි අරමුදල් සම්පාදනය සහ අරමුදල් ආයෝජනය කිරීම. දැන් ඊට අමතරව දැන් මේ තියෙන්නේ ප්‍රධාන මූලික පරමාර්ථයට අමතරව තවත් පරමාර්ථ තියෙනවා. මේක තියෙන්නේ මේ ව්‍යාපාරයේ කියන්නේ ව්‍යාපාර මූල්‍ය ප්‍රධාන පරමාර්ථය. අනිත් එක තමයි පුතේ අනෙකුත් පරමාර්ථ දින කතා ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය ඉහළ නැංවීම, ව්‍යාපාරයේ ලාභදායකත්වයේ කියන ඉහළ නැංවීම, ඒ වගේම ව්‍යාපාරයේ දිගුකාලීන මූල්‍ය ස්ථාවරභාවය, දිගුකාලීන ස්ථාවරභාවය. හරි? ද්‍රවශීලතාවය ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීම මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණක්. ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වාගෙන යනවා කියන එකේ තේරුම තමයි ඕන වෙලාවට ව්‍යාපාරයට සල්ලි තියෙන්න ඕන. හරි ව්‍යාපාරයට ඕන වෙලාවට ව්‍යාපාරයට සල්ලි තියෙන්න ඕන. ඒක තමයි ද්‍රවශීලතාවය කියලා කියන්නේ. ලාභදායකත්වය කියලා කියන්නේ වාර්ෂිකව, මාසිකව, දෛනිකව ලබන ලාභය. අපිට පිරිවැයට වඩා ප්‍රතිලාභ වැඩි වෙන්න ඕන. ඒ දිනපතා ලබන ලාභය වැඩිනවම තමයි ව්යාපාරයක් දිගු කාල වශයෙන් මූල්‍ය ස්ථාවරභාවයටපත් වෙන්නේ. හදිසියරි පුතේ මාසයක් දෙකක් අන්ප්‍රොෆිට් වුණත්, මාසයක් දෙකක් ලොස් වුණත් හරි ව්‍යාපාරයේ හදිසි අවස්ථාවක් ආවත් අපි එකතු කරපු සල්ලි දිනවා අපිට මේ අනාගතය සඳහා මුහුණ දෙන්න. නැත්නම් ව්යාපාරයක් අවුරුදු 15ක් විතර තිබ්බ ව්‍යාපාරයක් එක රැයින් බිඳ වැටෙන්න පුළුවන්. ඒ ව්යාපාරවල මූල්‍ය ස්ථාවරභාවයක් නැති නිසා. දැන් බලන්න සමහර සංචාරක හෝටල් තාමත් තියෙනවා එකම සංචාරකයෙක්වත් නැතුව තාමත් පවත්වාගෙන යන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඊටාම ඉහළ ලාභයක් උපයලා තියෙන. මේ ලාභයෙන් ඒගොල්ලන්ට පුළුවන් එක පවත්වාගෙන යන්න. හරි ඒතර ඒ වගේ ද්‍රවශීලතාවයේ ලාභදායකත්වයේ දිග්කාල මූල්‍ය ස්ථාවරභාවය කියන එක සහ විශේෂයෙන්ම කොටසක ඉපයුම කියන එක. කොටස් ප්‍රාග්ධනයක් තියෙන එක ආයතනයක් නම් කොටසක ඉපයුම කියන එක වර්ධනය කරන්න ඕනේ. කොටසක ඉපයුම කියලා කියන්නේ අයිතිකරුවන්ට ලැබෙන ප්‍රමාණය. ව්‍යාපාරයේ කොටස් ගන්න අයිතිකාරවන ඒ අයිතිකරුවන්ට ලැබෙන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. මේ ඇවිල්ලා මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණට අමතරව තියෙන අනිකුත් අරමුණු කියලා කියන්න පුළුවන්. තේරෙනවද? හරි එහෙනම් අපි චුට්ට ලියලෙමු. ඒ ටික ලියලෙමු. හරි ගන්න පුතාලගේ නිබන්ධනේ ඒ නිබන්ධනේ
තියෙනවා පිටු අංක 1 පිටු අංක 2 නේ. ඔව් පිටු අංක 2 මූල කළමනාකරණ නිර්වචනය අපි ලියමු. මෙම ලියන්න. අවම පිරිවැයක් යටතේ යෝග්‍ය මාර්ගවලින් අරමුදල් සම්පාදනය කර ගැනීමත් යෝග්‍ය මාර්ගවලින් අරමුදල් සම්පාදනය කර ගැනීමත් ඒවා වඩාත් ලාභදායක මාර්ගවල ආයෝජනය කිරීමත් තුලින් ව්‍යාපාරය හා සබැඳී හිමිකරුවන්ගේ ධනේවත් ස්කන්ධය උපරිම කිරීමේ ක්‍රියාවලියයි. හරි ඊට පස්සේ ව්‍යාපාර මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණ අහනවා මෙම ලියන්න. ව්‍යාපාරය හා සබැඳී හිමිකරුවන්ගේ ධනේවත් ස්කන්ධය උපරිම කිරීමයි. හරි ඊට පස්සේ ඒකේ අහනවා ප්‍රධාන කාර්යයන් දෙක වන්නේ කුමක්ද කියලා ව්‍යාපාර මූල්‍ය කළමනාකරණේ ප්‍රධාන කාර්යයන් දෙක ලියන්න. එකක් අරමුදල් සම්පාදනය කර ගැනීම. එහෙම ලිව්වහම ඇති. එකක් අරමුදල් සම්පාදනය කර ගැනීම. අනිත් එක අරමුදල් යෙදවීම. අංක 2 අරමුදල් යෙදවීම. අරමුදල් සම්පාදනය කිරීම අනිත් එක අරමුදල් යෙදවීම. ඊට පස්සේ ඊළඟ මාතෘකාවේ තියෙනවා මූලික අරමුණට අමතරව ළඟා කරගත යුතු වෙනත් අරමුණු කියලා කොටසක් පුතේ. ඒකත් හරිම වැදගත්. ඒ වෙනත් අරමුණු ටික තමයි මම ලිව්වේ. එකක් තමයි ලාභය උපරිම කරගන්න ඕන පුළුවන් තරම්. එදිනදා ලබන ලාභය උපරිම කිරීමෙන් තමයි දිගු කාල මූල්‍ය ස්ථාවර භාවයට යන්න පුළුවන් ඉන්නේ. ලාභය උපරිම කරන්න ඕනේ, දිගු කාල මූල්‍ය ස්ථාවර භාවයට යන්න ඕන.
එදිනදා වියදමට සල්ලි අනිවාර්යෙන් ව්‍යාපාරයේ තියෙන්න ඕන, ද්‍රවශීලතාවය කියන එක රැක ගන්න ඕන නේද? ඒ වගේම කොටසක ඉපයුම කියන එක ඉහළ වර්ධනය කරන්න ඕනේ. ඒකෙන් තමයි අයිතිකාරයෝ ව්‍යාපාර ඇතුලේ දිගු කාලෙ ඉන්නේ. නැත්තම් කොටස්කාරයෝ කොටස් ටික විකුණලා වෙන ව්‍යාපාරයකට යනවා. හරි, ඒ හතර හයිලයිට් කරගන්න විස්තරේ කියව ගන්න. පල්ලෙහා කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා. කෙටි ප්‍රශ්න දෙක කරන්න පුතේ. හරි, ඒ කෙටි ප්‍රශ්න දෙකෙන් අහන්නේ එකම කෙටි ප්‍රශ්න ඒ කියන්නේ එකම උත්තරේ එන්න දෙවිදියකට අහනවා. ඒ දෙකෙන් අහන්නේ මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකක්ද කියලා. එක්ක ව්‍යාපාරයේ අගය උපරිම කිරීම. නැත්නම් ව්‍යාපාරය හා සැබඳ අයිතිකරුවන්ගේ ස්කන්ධය උපරිම කිරීම. හරි, බලන්න පිළිතුරු දෙක හරියද කියලා. එක්ක ව්‍යාපාරයේ අගය උපරිම කිරීම. නැත්නම් ව්‍යාපාරය හා සැබඳ අයිතිකරුවන්ගේ ස්කන්ධය උපරිම කිරීම. right. හරි. මම අපි කතා කරමු මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රධාන තීරණ පිළිබඳව සාකච්ඡා කරමු. ප්‍රධාන තීරණ කියන්නේ පුතේ මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන කාර්යයන් වලටම තමයි. හරි? මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන තීරණයි ප්‍රධාන කාර්යයන් කොහම දෙකම එකයි. ප්‍රධාන තීරණ හෝ ප්‍රධාන කාර්යයන් දෙකයි තියෙන්නේ. එකක් තමයි අරමුදල් සම්පාදනය කිරීම පිළිබඳ තීරණ ගන්නවා. ඒ වගේම අරමුදල් යෙදවීම පිළිබඳ තීරණ ගන්නවා. අරමුදල් සම්පාදනය පිළිබඳ තීරණ වලට අපි කියනවා පුතේ මූල්‍යන තීරණ කියලා. මූල්‍යන තීරණ. මුදල් සම්පාදනය කර ගන්නවා. ඒ වගේම මුදල් යෙදවීම පිළිබඳ තීරණ වලට අපි කියනවා ආයෝජන තීරණ කියලා. මූල්‍යන තීරණ, ඒ වගේම ආයෝජන තීරණ. මේ මූල්‍යන තීරණ හෝ ආයෝජන තීරණ අපේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ තියෙනවනේ ශේෂපත්‍රය කියලා එකක්. ශේෂපත්‍රය. හරි? ඒතර මේ ශේෂපත්‍රය කියන එකේ මූල්‍යන තීරණ පෙන්නනවා වගකීම් පැත්තෙන්. ඇයි? අපි අරමුදල් සම්පාදනය කරගත්තාම අපිට ඇති වෙන වගකීම් ටික. ඒවා කෙටි කාලීන හෝ දිගු කාලීන වෙන්න පුළුවන්. දැන් ඔයාලා කියන්නේ ජංගම වගකීම් හෝ ජංගම නොවන වගකීම් වෙන්න පුළුවන්. ඒතර මූල්‍යන තීරණ බෙදෙනවා කොටස් දෙකකට. මොකද්ද? කෙටි කාලීන මූල්‍යන තීරණ තියෙනවා. ඒ වගේම මොකද්ද? දිගු කාලීන මූල්‍යන තීරණ තියෙනවා. දිගු කාලීන මූල්‍යන තීරණ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම කෙටි කාලීන මූල්‍යන තීරණයක් තමයි අපි ගන්න බැංකු අයිරාව. නේද? නැත්නම් වෙළඳ ණය හිමියෝ. ඒවා කෙටි කාලේ ඒ කියන්නේ මේකේ ජංගම වගකීම් වලට එනේවා තමයි කෙටි කාල මූල්‍ය තීරණ කියලා කියන්නේ. ඒ කියන්නේ ඊටාම ෂණිකව අපි සම්පාදනය කරගන්න අරමුදල්. වියදම් මේ මොනවාද? වියදම් ප්‍රමාද කිරීම වගේ දේවල්. නේ ලයිට් බිලක් ගෙවන්න තියෙන එක දවස් 10ක් විතර ප්‍රමාද කරනවා. ඒවා කෙටි කාලීන මූල්‍යන තීරණ. දිගු කාලීන මූල්‍යන තීරණ දරුවනේ දිගු කාලීන මූල්‍යන තීරණ ගත්තාම ඒ දිගු කාලීන මූල්‍යන තීරණ මේ වල තියෙනවා එක එක ප්‍රභේද. හරි. දැන් ඒ දිගු කාලීන මූල්‍යන තීරණ අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ තීරණ තියෙනවා. ඒ වගේම ලාභාංශ පිළිබඳ තීරණ තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් අපිට අපේ ශේෂපත්‍රයේ ජංගම නොවන වගකීම් කොටස තමයි මේකෙන් නිරූපණය වෙන්නේ. ජංගම නොවන වගකීම් කොටස. දැන් ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ තීරණ ව්‍යුහය කියන්නේ හැදිලා තියෙන විදිය. ප්‍රාග්ධනය හැදිලා තියෙන විදිය. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය කොච්චර ගන්නවද? ණය ප්‍රාග්ධනය කොච්චර ගන්නවද? ණය හා අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන අනුපාතය කොච්චර තියා ගන්නවද? හරි? අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය කොච්චර ගන්නවද? අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය කොච්චර ගන්නවද? ණය ප්‍රාග්ධනය කොච්චර ගන්නවද? ඊට පස්සේ මේ අයිතිකරුවන්ගේ සහ ණය ප්‍රාග්ධනයේ අනුපාතයක් විදිහට ගත්තාම මේ අනුපාතය කොහොමද තියාගන්නේ කියන කාරණේ තමයි මේ ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ තීරණ වලින් අදහස් වෙන්නේ. හරි? දැන් ඕගොල්ලන්ට තව ඉස්සරහට ගියාට පස්සේ තියෙනවා කොටසක් ප්‍රාග්ධන තෝලනය කියලා. ප්‍රාග්ධන තෝලනය කියන්නේ අයිතිකරුවන්ගේ ණය ප්‍රාග්ධනයේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සමාන වෙන්න ඕන.
ඒ කියන්නේ ව්‍යාපාරේ නැත්තම් ණය හිමියන්ගේ බලය වැඩි වෙනවා. පිට මිනිස්සුන්ගේ බලය වැඩි වෙනවා. දැන් ඔයා හිතනවා අපේ රටේ සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් විදේශිකයන්ට අයිති කියලා. එහෙනම් අපිට අපේ රට කියලා සංකල්පයක් නැහැ. අපිට වෙන රටක ජීවත් වෙනවා වගේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ සම්පත් විකුණනට සමහර අය විරුද්ධ නේද? ඉතින් ඒ වගේ අයිතිකරු ප්‍රාග්ධනයේ ණය ප්‍රාග්ධනයේ සමානව තියෙන තත්ත්වයක් තමයි හොඳයි කියලා කියන්නේ. ඒකට කියනවා සමතෝලනය කියලා. ඒ සමතෝලනයක් පවත්වාගෙන යනවද අධිතෝලනයක් පවත්වාගෙන යනවද කියන කාරණාවන් තීරණය කරන්නේ මේ ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ තීරණවලදී. ලාභාංශ පිළිබඳ තීරණවලදී ලාභාංශ කොච්චර බෙදනවද? එන ව්‍යාපාරේ ලාභයෙන් කොච්චර බෙදනවද? කොච්චර තියා ගන්නවද? ලාභාංශ විභජනය සහ රඳවා ගැනීම පිළිබඳ තීරණ. ලාභාංශ රඳව ගන්නවා කියන එකේ තීරණ තමයි ඉදිරි අවුරුද්දට ආයෝජනය කරන්න මුදලක් අපි ගාව සම්පාදනය කරගන්න. මුදල් සම්පාදනය කරගන්නවා. ඒ වගේ මූල්‍යන තීරණ බෙදනවා පුතේ කෙටි කාලන සහ දිගු කාලන කියලා. දිගු කාලන ඒවා ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ තීරණ සහ ලාභාංශ පිළිබඳ තීරණ විදිහට බෙදන්න අපිට හැකියාවක් තියෙනවා. ආයෝජන තීරණ කිව්වම ශේෂපත්‍රයේ දරුවනේ ආයෝජන තීරණ කියලා කියන්නේ ශේෂපත්‍රයේ වත්කම් පැත්තේ තියෙන දේවල් තමයි ආයෝජන තීරණ කියලා කියන්නේ. ඒ කියන්නේ මුදල් යෙදවීම සම්බන්ධ තීරණ තමයි ආයෝජන තීරණ කියලා කියන්නේ. මේ ආයෝජන තීරණත් අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි දිගු කාලීන ආයෝජන තීරණ තියෙනවා. අනිත් එක තමයි කෙටි කාලීන ආයෝජන තීරණ තියෙනවා. කෙටි කාලීන ආයෝජන තීරණ. දැන් කෙටි කාලීන ආයෝජන තීරණ යනුවෙන් අදහස් කරන්නේ ඕගොල්ලන්ගේ ශේෂපත්‍රයේ ජංගම වත්කම් ටික. බඩු තොගය, අතැති මුදල්, බැංකු ශේෂය කෙටි කාලීනව අපි වියදම් කරන්න තියාගෙන ඉන්න දේවල් තමයි කෙටි කාලීන ආයෝජන තීරණ කියලා කියන්නේ. දිගු කාලීන ආයෝජන තීරණ දැන් ශේෂපත්‍රය පෙන්නුන්නේ නැති වුණාට දිගු කාල ආයෝජන තීරණයක් තමයි ව්‍යාපාරයේ නවීකරණය කිරීම. අපි ව්‍යාපාරයක් මොඩිෆයි කරනවා. හරි ව්‍යාපාරයක් මොඩිෆයි කරනවා, විවිධාංගීකරණය කරනවා. හරි ව්‍යාපාරය විවිධාංගීකරණය කරනවා, ව්‍යාපාරය නවීකරණය කරනවා. හරි ඒ වගේ ව්‍යාපාරය අලුත්දියා කරනවා, නැවත ස්ථාපනය කරනවා කියලා කියන්නේ ඒක. ඒ වගේ දේවල් කරාම ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන් තව අවුරුදු ගානකට. දැන් ඔය හිතන්න නිලියක් රඟපාන්න එනකොට ඒ නිලියගේ ස්කින් එකේ තියෙන කලර් එක කොණ්ඩේ තියෙන විදිය නෙමෙයි ටික දවසක් ගියාට පස්සේ තියෙන්නේ. එයා උපයන සල්ලි එයාගේ රූපේ මේන්ටේන් කරන්න එයා ආයෝජනය කරනවා. එයා කොච්චර හොඳට එයාගේ රූපේ මේන්ටේන් කරනවද කියන කාරණේමත් තමයි එයාට ඉස්සරහට තව වැඩ හම්බ වෙන්නේ. ඒකෙන් මොඩිෆයි වෙනවා කියන එකේ තේරුම මොඩිෆයි වෙනවා කියන එකේ තේරුම ඉදිරියට ආයෝජනයක් කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. තේරුණා මං කියලාද? ඒතොර ඒ තමයි දිගු කාලීන ආයෝජන තීරණයක් කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් දරුවනේ. හරි? ඒ ශේෂපත්‍රය පෙන්වන්නේ නැහැ ඒවා. හරි ස්ථාවර නොවනවත්කම් විදිහට ශේෂපත්‍රය පෙන්වන්නේ නැහැ ඒවා. නමුත් ඒවා ව්‍යාපාරයක් මොඩිෆයි කරනවා, විවිධාංගීකරණය කරනවා කියන එකේ තේරුම ඉදිරියට ප්‍රතිඵල ලැබෙනවා කියන එක තමයි ඒකේ අර්ථකථනය වෙන්නේ. මෙතනින් විභාගයට අනිවාර්යයෙන්ම විශාල ප්‍රශ්න තෝගයක් එනවා. හරි. මම අපි ලියමු. හරි. ඒතර ගන්න අපිට අපේ නිබන්ධනයේ ගන්න ඔයාලට කරන්න තියෙන කොටස තමයි මූල්‍ය කළමනාකරණයේ තීරණ කියන කොටස දෙන්න. මූල්‍ය කළමනාකරණයේ තීරණ කියන කොටස දෙන්න. ඒකේ පළවෙනි එක ලියන්න අපි පිට අංක 3 ඉන්නේ. පළවෙනි එක ලියන්න මූල්‍යන තීරණ. හරියට ලියන්න වචනේ මූල්‍යන තීරණ. මූල්‍යන තීරණ. හරි. ඊට පස්සේ ඒකේ බලන්න නෝට් එකේ තියෙන ව්‍යාපාරට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම පිළිබඳ තීරණ තමයි මූල්‍යන තීරණ කියලා කියන්නේ. හයිලයිට් කරගන්න. අරමුදල් සම්පාදනය කර ගැනීම පිළිබඳ තීරණ. හයිලයිට් කරගන්න. එතකොට මේ මුදල් සම්පාදනය කර ගැනීම දිගු කාලීනව හෝ කෙටි කාලීනව වෙන්න පුළුවන්. ඒ කෙටි කාලීන මාර්ග වලින් මුදල් සම්පාදනය කරගත්තාම තමයි ජංගම වගකීම් කියන ඒවා ශේෂපත්‍රය ඇති වෙන්නේ. තේරෙනවද? හරි. දිගු කාලීන මාර්ග වලින් මුදල් සම්පාදනය කරගත්තාම තමයි අපිට දිගු සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස් නේද? ණය කර, බැංකු ණය, ඒ වගේ දේවල් ඇති වෙන්නේ දිගු කාලීන මාර්ග වලින් මුදල් සම්පාදනය කරගත්තාම. ඉතින් ඒවා අපි කොටස් දෙකකට බෙදනවා. ප්‍රාග්ධන ව්‍යුහය සම්බන්ධ තීරණ සහ ලාභාංශ පිළිබඳ තීරණ කියලා. හරි අපි ලියමු මෙහෙම. බැංකු අයිරාව උපචිත වියදම් වැනි කෙටි කාලීන වගකීම්ද කෙටි කාලීන වගකීම්ද
සාමාන්‍ය කොටස් බැංකු ණය වැනි සාමාන්‍ය කොටස් බැංකු ණය වැනි දිගුකාලීන වගකීම්ද මෙමගින් නැතිවේ. right. ඊට පස්සේ ඊළඟ එක ආයෝජන තීරණ. හරි. ඒතර අරමුදල් යෙදවීම සම්බන්ධ තීරණ තමයි පුතේ ආයෝජන තීරණ කියලා කියන්නේ. ඒවයින් දිගු කාලීන සහ කෙටි කාලීන නේද? වත්කම් ඇති වෙන්න පුළුවන්. ජංගම හා ජංගම නොවන වත්කම් ඇති වෙන්න පුළුවන්. හයිලයිට් කරගන්න. right. ඒතර ආයෝජන තීරණත් දිගු කාලීනයි කෙටි කාලීනයි කියලා බෙදෙනවා. හරි. ඒතර ලියන්න මෙහෙම උදාහරණ වලට බඩු තොගය අතැති මුදල් වැනි කෙටි කාලීන වත්කම්ද ඉඩම් ගොඩනැගිලි ව්‍යාපාරයේ නවීකරණය වැනි දෑ. පොඩයි ඉඩම් ගොඩනැගිලි වැනි එහෙම ලියමුකෝ අපි. ඉඩම් ගොඩනැගිලි වැනි දිගු කාලීන වත්කම්ද ඇතිවේ. ඉඩම් ගොඩනැගිලි වැනි දිගු කාලීන වත්කම්ද ඇතිවේ. දැන් මම වාට කිව්වේ ව්‍යාපාරයේ නවීකරණය කරන ඒවා, ව්‍යාපාරයේ විවිධාංගීකරණය කරන ඒවා, ව්‍යාපාරයේ නැවත ස්ථාපනය කරන ඒවා ශේෂපත්‍රය පෙන්වන්නේ. නමුත් ඒවැ ප්‍රතිඵල ලැබෙන්නේ අනිවාර්යයෙන්ම දිගු කාලීනව තමයි ඒවැ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන්නේ දිගු කාලීන වශයෙන් ඒවැ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ නිසා ඒවා දිගු කාලීන ආයෝජනයක් කියලා තමයි අනිවාර්යයෙන් සැලකන්නේ. ලක්ෂ ගාණක් දීලා අපි හිතමු කවුරුන් නිලියක් ලක්ෂ ගාණක් දීලා එයාගේ ඇඟේ ඔපරේෂන් එකක් කරලා ඇගේ තියෙන අවයවයක් හරියට පිළිවෙලකට හදා ගන්නවා. ඒක කොහෙන් හරි ජරා විදිහට තියෙනවා කියලා දන්නවක ඒක ගානට ලස්සනට හැඩයකට හදා ගන්න. ඉතින් ඒකට ලක්ෂ ගාණක් යනවා. නමුත් එයාට ෆොටෝ ෂූට් වලින් එයාට තියෙන තව දේවල් වලින් මේ මුදල එයාට කවර් කරගන්න පුළුවන්. එයා එකෙන් දිගු කාල වශයෙන් මේ ප්‍රතිලාභ ලබනවා. නේද? මම කියන්නේ දැන් නෑ රංගන ශාස්ත්‍රයේ ගොඩක් අය ඒව කරනවා. රයිට්? මොකද ඒගොල්ලන්ගේ බොඩි එක, ඒගොල්ලන්ගේ පෞරුෂය, ඒගොල්ලන්ගේ කොණ්ඩේ, ඒගොල්ලන්ගේ තොල්, ඒගොල්ලන්ගේ හම නේද? ඒගොල්ලන්ගේ දත් ටික ඒව තමයි ඒගොල්ලන්ගේ මේ ඇසෙට් වෙන්නේ. ඒවා හරියට මේන්ටේන් කරගන්න නැතුව ඒගොල්ලන්ට වැඩක් ගන්න බෑ. හරි. ඊට පස්සේ අර ෆ්ලෝ chart එකක් තියෙනවා බලන්න පුතාලා ෆ්ලෝ chart එක. ඔතනින් විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. ෆ්ලෝ chart එකට තර තුනක් දාගන්න. ෆ්ලෝ chart එකට තර තුනක් දාගන්න. හරි මූල්‍ය කළමනාකරන තීරණ බෙදනවා කොටස් දෙකකට. එකක් තමයි ආයෝජන තීරණ, අනිත් එක තමයි මූල්‍යන තීරණ. ආයෝජන තීරණ කියලා කියන්නේ මුදල් යෙදවීම සම්බන්ධ තීරණ. ඒවෙන් දිගු කාලීන හෝ කෙටි කාලීන දේවල් තමයි ඇති වෙන්නේ. ආයෝජන තීරණ දිගු කාල ආයෝජන තීරණ, කෙටි කාල ආයෝජන තීරණ කියලා බෙදෙනවා. දිගු කාල ආයෝජන තීරණයක් තමයි ව්‍යාපාරේ නවීකරණය, ව්‍යාපාරය වැඩි දියුණු කිරීම, නැවත ස්ථාපනය, විවිධාංගීකරණය. ඒවා තමයි දිගු කාලීන ආයෝජන තීරණ. ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න. කෙටි කාලීන වලින් මුදල්, ණයගැතියෝ, තොග වෙනත් කෙටි කාලීන වත්කම් ලැබෙනවා. ඊට පස්සේ මූල්‍යන තීරණ කියන්නේ මුදල් සම්පාදනය කර ගැනීම පිළිබඳ තීරණ. ඒ මුදල් සම්පාදනය කර ගැනීම පිළිබඳ තීරණ දිගු කාලීනව හෝ කෙටි කාලීනව කරන්න පුළුවන්. කෙටි කාලීන මුදල් සම්පාදන තීරණ වලින් තමයි ණය හිමියෝ බැංකුව ඉරාව ඉදිරියට මේ ගෙවිය යුතු වේදම් වගේ දේවල් ඇති වෙන්නේ.
දිගු කාලීන මූල්‍යන තීරණ බෙදෙනවා කොටස් දෙකකට ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ තීරණ සහ ලාභාංශ පිළිබඳ තීරණ කියලා. ලාභාංශ වලින් කොච්චර ප්‍රමාණයක් තියා ගන්නවද කොච්චර ප්‍රමාණයක් බෙදනවද කියලා තීරණය කරනවා. ප්‍රාග්ධන ව්‍යුහය කියලා කියන්නේ ප්‍රාග්ධනයේ හැදෙන විදිය ණය විදියට කොච්චර ගන්නවද අයිතිකරුවන්ගෙන් කොච්චර ගන්නවද ඒ දෙක අතර අනුපාතය කොච්චර තියා ගන්නවද කියන එක තීරණය කරන්නේ ප්‍රාග්ධන ව්‍යුහය සම්බන්ධ තීරණවලදී. හරි. ඒතර ඔයා හොඳට ওই chart එක මතක තියාගන්න ඕන පුතේ. අනිවාර්යයෙන්ම chart එකෙන් මේ විභාගෙදී ප්‍රශ්න අහනවාම අයියා chart එකෙන්. හරි. මේකේ ඉන්ට්‍රොඩක්ෂන් එකට දාලා තව එක කොටසක් තියෙනවා. ඒ කොටස අපි ඉවර කරමු. හොඳයි අපි ඉවර කරන කොටස තමයි පුතා ඉන්ට්‍රොඩක්ෂන් එකට දාලා අපේ මේ මූල්‍ය සැලසුම්කරණයට සහ මූල්‍ය පාලනයට හරි මූල්‍ය සැලසුම්කරණයට සහ මූල්‍ය පාලනයට අදාළ ප්‍රධාන ලේඛන ප්‍රධාන උපකරණ දෙකක් තියෙනවා. මේ දෙක ගැන විභාගෙදී අහනවා අනිවාර්යයෙන්. එකක් තමයි අයවැය ලේඛනය පිළිබඳව අනිවාර්යයෙන්ම අහනවා. අයවැය ලේඛන එක එක වර්ග තියෙනවා. මුදල්, ප්‍රාග්ධන අයවැය ලේඛන, ශ්‍රම අයවැය, ද්‍රව්‍ය අයවැය, ඒ වගේ එක එකව තියෙනවා. අයවැය ලේඛන දැන් මූල්‍ය කළමනාකරණයට මුදල් අයවැය ලේඛනය කියන එක බහුලව පාවිච්චි කරනවා. ඒ වගේම මුදල් ප්‍රවාහ ප්‍රකාශය. හරි. මේ දෙකේ වෙනස තමයි දැන් මේ මුදල් අයවැය කියන එක පුතේ පසුගිය කාල පරිච්ඡේදයකට හදන්නත් පුළුවන්. ඒ වගේම ඉදිරි කාල පරිච්ඡේදයකට හදන්න පුළුවන්. දෙකටම හදනවා. දැන් සාමාන්‍ය පිළිගැනීම තමයි අයවැයක් හදන්නේ ඉදිරි කාල පරිච්ඡේදයකට. උපචිත පදනමට තමයි ආදායම වියදම් දාන්නේ. කියන්නේ ලැබුණා හෝ නොලැබුණා ආදායම වියදම. ඒකට දානවා. ලැබුවා හෝ නොලැබුණා, දරුවා හෝ නොදරුවා ආදායම වියදම ඒකට ගන්නවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් පුතේ ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය තමයි මන බලන්නේ. ද්‍රවශීලතාවය මන බැලීම තමයි කරන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන මුදල් මේ හැකියාව මැනීම තමයි එතෙන්දි කරන්නේ. ඉතින් විභාගවලදී සරල අයවැය සහ සරල මුදල් ප්‍රවාහ ප්‍රකාශ අනිවාර්යයෙන්ම හදන්න එනවා. ඒවා accounts වලත් ඔයාලට කරන නිසා ඒවා අපිට හදන්න කියන ඒවාට වැඩිපුර අවධානයක් දෙන්නේ නැහැ. ඒවා accounts වල කරන නිසා හේ තීරීම තමයි මෙතෙන්ට ආදේශ කරන්න තියෙන්නේ. දැන් අපි අයවැයක් හැදුවාම ඒ අයවැයේ තියෙන වාසිය වෙන්නේ මොකද්ද? අපි දන්නවා අපිට ආදායම් ලැබෙන මාර්ග මොනවද? වියදම් කරන මාර්ග මොනවද? වියදම වැඩි මාර්ග මොනවද? අපේ ප්‍රධාන ආදායම් මාර්ග විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ වගේම ගිය මාසෙට කලින් මාසෙට ඒ වගේ වෙනත් ව්‍යාපාරات එක්ක අපිට හොඳට අපේ ආදායම ලැබෙන මාර්ග සංසන්දනය කරන්න පුළුවන්. නේ ආදායමයි වියදම අතර වෙනසට කියනවා අපි හිඟේ හෝ අතිරික්තය කියලා. අතිරික්තයක් තියෙනවා නම් ඒවා ආයෝජනය කරන්න මාර්ග හොයා ගන්න පුළුවන්. හිඟයක් තියෙනවා නම් ඒ හිඟයට කල් තියා සූදානම් වෙන්න පුළුවන්. අයවැයක් හදුවාම තියෙන වාසිය වෙන්නේ ඒකයි. නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදුවාම ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය. නැත්නම් අපි කියන මුදල් මේ හැකියාව පිළිබඳව අපිට මැනගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට මුදල් නැත්තම් ඒ කියන්නේ කාරක ප්‍රාග්ධනය ආශ්‍රිත ගැටලු තියෙනවා. කාරක ප්‍රාග්ධනය කියන්නේ එදිනෙදා වියදම් කරන්න සල්ලි තියෙන සල්ලි. ඒ කාරක ප්‍රාග්ධනය නැත්තම් මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ඍණ ශේෂයක් තියෙනවා. ඒතර එවැනි ඍණ ශේෂයක් තියෙනවා නම් අපිට ඒ සඳහා කල් තියා සූදානම් වෙන්න පුළුවන් අපේ වියදම චුට්ටක් පාලනය කරගෙන නේද? රයිට්. හරි. එහෙනම් අපි මුදල් අයවැය ප්‍රකාශය කියන එක අපි ලියමු. ඒකට ඔය මුදල් ප්‍රවාහ පුරෝකතනය කියලාත් සමහර පොත්පත්වල සඳහන් වෙනවා. හරි. අපි ලියමු එහෙනම්. නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් අතර වෙනස
නිරූපණය කරමින් නිරූපණය කරමින් සකස් කරන නිරූපණය කරමින් සකස් කරන ලේඛනයයි සකස් කරන ලේඛනයයි ලේඛනයයි හරි ඒකේ බලන්නකෝ පුතේ මේ මුදල් අයවැයක් සකස් කිරීමේ ප්‍රයෝජන පල්ලෙහා දාලා තියෙන අර මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන එකට යටින් ඒ කියන්නේ අපි 4 වෙනි පිටුව පටන් ගන්නකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා එකක් තියෙනවනේ ඊට යටින් දාලා දෙන මුදල් අයවැයක් පිළිල කිරීමේ වැදගත්කම කියලා ඒවා හයිලයිට් කරගන්න අතිරික්තයක් තියෙනවා නම් ඒ අතිරික්තය හඳුනගෙන ඒවා ආයෝජනය කරන්න සැලසුම් හදන්න පුළුවන් ඌනතාවයක් තියෙනවා නම් ඒ ඌනතාවය සඳහා කල්තියා සූදානම් වෙන්න පුළුවන් අපිට ආදායම් ලැබෙන්නේ කොහෙන්ද වියදම් යන්නේ කොහෙන්ද කියලා සමස්ත ආදායම් ව්‍යුහය සහ වියදම් ව්‍යුහය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ගන්නත් පුළුවන් නේද එක් එක් වර්ෂවල වියදම් රටාව අධ්‍යයනය කළා මොනවා හරි වැඩි වියදමක් දරන පැත්තක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් අපිට හදා ගන්නත් පුළුවන් අනවශ්‍ය වියදම් යනවනම් අනිත් එක ක්‍රමවත් සැලැස්මකට අනුව වැඩ කටයුතු සිද්ධ වෙන හින්දා ව්‍යාපාරයේ පාලන කටයුතුත් පහසු වෙනවා හරි එමනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන එක අපි ලියමු මෙහෙම මුදල් ප්‍රවාහ ප්‍රකාශය යම් පසුගිය කාල පරිච්ඡේදයක යම් පසුගිය කාල පරිච්ඡේදයක සත්‍ය හෝ අපේක්ෂිත මොකද පසුගිය කිව්වට ඕක අනාගත කාල පරිච්ඡේද වලටත් හදන්න පුළුවන්. දැන් ඕක මෙහෙම හදන්න පුතේ. ඕක පසුගිය කාල පරිච්ඡේදයක නෙමෙයි ඕක කිසියම් කාල පරිච්ඡේදයක් කියලා හදන්න. යම් කිසියම් කාල පරිච්ඡේදයකට අදාළ සත්‍ය හෝ අපේක්ෂිත කිසියම් කාල පරිච්ඡේදයකට අදාළ සත්‍ය හෝ අපේක්ෂිත සත්‍ය හෝ අපේක්ෂිත මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම් මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම් සිදු ආකාරය විශ්ලේෂණය කිරීම සඳහා සිදු ආකාරයේ විශ්ලේෂණය කිරීම සඳහා සකස් කරන ලේඛනයයි මෙමගින් ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය හෙවත් කාරක ප්‍රාග්ධන ශක්තිය පෙන්눔 කරනු ලැබේ. හරි. එතන පල්ලෙහා කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා පුතා. ඒ කෙටි ප්‍රශ්න දෙක කරන්න. පල්ලෙහා කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා. කෙටි ප්‍රශ්න දෙක කරන්න.
right. හරි බලන්න මුදල් ප්‍රවාහ පුරෝකථනයකින් පෙන්눔 කරන්නේ ඇස්සමේන්තුගත ආදායම් සහ වියදම් රටාවයි. මුදල් අයවැය ලේඛනයකින් දැක්වෙන්නේ එක 4 5 කියන ඒවා උත්තරය අංක 4 right ඊට පස්සේ ඊළඟ දැන් මූල්‍ය සැලසුම්කරණයට සහ මූල්‍ය පාලනයට පාවිච්චි කරන ප්‍රධාන ලේඛන දෙකක් තමයි අපි සාකච්ඡා කළේ පුතේ. ඒ කියන්නේ අනාගත මූල්‍ය දැන් අයවැය ලේඛනයක් හදන්නේ අනාගත කාල පරිච්ඡේදයකට. එහෙනම් මූල්‍ය සැලසුම්කරණයට අපිට අයවැය ලේඛනය කියන එක වැදගත්. සහ අයවැයේ අපි සැලසුම් අයවැයේ අපි කරන මූල්‍ය සැලසුම් වලට අනුව තමයි අපි මුදල් වියදම් කරන්නේ. මූල්‍ය පාලනයට අයවැය ලේඛනය වැදගත්. මුදල් ප්‍රවාහයත් අනාගතයේදී දැන් මේ අවුරුද්දේ අපිට අපේ ද්‍රව්‍යශීලතාවය පවත්වාගෙන යන විදිහට තමයි අපි ඊළඟ අවුරුද්දේ එක ප්ලෑන් කරන්නේ. එහෙනම් අපිට මූල්‍ය සැලසුම් කරන නිසා මූල්‍ය පාලනයට කියන එකට දැන් හදිසි හරි මුදල් නැති වුණොත් එහේ යම් අවස්ථාවකදී අපි ඊළඟ අවුරුද්දේ මූල්‍ය පාලනය අනිවාර්යයෙන් මේ අවුරුද්දට වඩා ප්‍රබල වෙන්න ඕනේ. නැත්නම් අපිට මුදල් නැති වෙනවා. නේද? තර ඒ වගේ අයවැය ලේඛනයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා කියන්නේ මූල්‍ය සැලසුම් කරන නිසා මූල්‍ය පාලනයට ඕන කරන දේවල් උපකරණ. ඊට අමතරව ළමයි ප්‍රාග්ධන අයවැය කියන එක. ප්‍රාග්ධන අයවැය කියලා කියන්නේ ව්‍යාපාරයක තියෙන දිගුකාලීන අරමුදල් විවිධ මාර්ගවල යෙදවීම, ආයෝජන මාර්ගවල යෙදවීම ක්‍රමානුකූලව පෙන්눔 කරන්න පාවිච්චි කරන ලේඛනයක් තමයි ප්‍රාග්ධන අයවැය කියලා කියන්නේ. ව්‍යාපාරයේ තියෙන දිගුකාලීන අරමුදල් කොහොමද වත්කම් වල යොදවන්නේ කියන එක තමයි ඒකෙන් නිරූපණය කරන්නේ. හරි බලන්න එකක් තියෙනවා මේ ප්‍රාග්ධන අයවැය කරණය කියලා හතරවෙනි පිටුවේ යටම තියෙනවා. අනාගත ප්‍රතිලාභ ඉපීමේ අපේක්ෂාවෙන් ව්‍යාපාරයක් සතෝ පවතින වර්තමාන අරමුදල් සඵලදායී ලෙස දිගු කාල සහ කෙටි කාල ව්‍යාපෘතිවල යෙදවීමට සැලසුම් කිරීමට තමයි ප්‍රාග්ධන අයවැය කියන එක හදන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන ප්‍රාග්ධනය කුමන මාර්ගවලද යොදවන්නේ කියලා කල්තියා තීරණය කරන ලේඛනයක් තමයි ප්‍රාග්ධන අයවැයක් කියලා කියන්නේ. හරි? right ඊට පස්සේ කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා බලන්න පුතා. කෙටි ප්‍රශ්න මේ ලියන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉහළ ලාභ ලබන ඇතැම් ව්‍යාපාර මුදල් හිඟයෙන් පෙළෙන අතර මුදල් වලින් පොහොසත් සමහර ව්‍යාපාර අලාභ ලබයි. මීට හේතු පැහැදිලි කරන්න. මෙහෙමයි. ඒකත් ප්‍රශ්නය අහන්නේ මෙහෙමයි. මේ ලාභ ඇත. නමුත් මුදල් නැත. ලාභ ඇත නමුත් මුදල් නැත. තව එකක් මුදල් ඇත. සල්ලි තියෙනවා. නමුත් ලාභ නැත. ලාභ නැත. ඇයි අහනවයි? ඒකට හේතුව තමයි මුදල් සහ ප්‍රතිලාභ ලාභයේ සහ ද්‍රවශීලතාවය. මුදල් කියන්නේ ද්‍රවශීලතාවයනේ. ලාභය සහ ද්‍රවශීලතාවය අතර තියෙන පුතේ විපර්යස්ත සම්බන්ධයක්. විපර්යස්ත සම්බන්ධයක්. ඒකට හේතුව ද්‍රවශීලතාවයෙන් වැඩිවත්කම් වල ලාභදායකත්වය අඩුයි. දැන් උදාහරණයක් විදිහට අත ඇති මුදල් අපි අවුරුදු 10ක් තිස්සේ කෝටි 2ක් විතර අතේ තියාගෙන ඉන්නවා අවුරුදු 10ක් තිස්සේ. අවුරුදු 10කට පස්සේ මේ කෝටි 2 වැඩි වෙලා තියෙනවද? නෑ. අද මේ කෝටි 2කින් ගන්න පුළුවන් ප්‍රයෝජන කිසිවක් තව අවුරුදු 10කින් ගන්න බෑ. ඉඩම් වැඩි වෙලා, වාහන වැඩි වෙලා, රත්තරන් වල මිල වැඩි වෙලා, හැමදේම මිල වැඩි වෙනවා. ඒ නිසා ද්‍රවශීලතාවයෙන් වැඩි වුණාට මුදල් කියන වත්කම ලාභදායකත්වයෙන් අඩුයි. නමුත් ඒ වගේම ලාභදායකත්වයෙන් වැඩි වත්කම වල ද්‍රවශීලතාවය අඩුයි. නෑ දැන් උදාහරණයක් ඉඩමක් ගත්තොත් ඒ ඉඩම අනිවාර්යයෙන්ම ලාභ වෙනවා තව අවුරුද්දකින් දෙකකින්. ලාභදායකත්වය වැඩි. වැඩි තියෙන විකුණ ගන්න බෑ. ඉඩම් කියනවා විකුණ ගන්න බෑ. හදිසියට විකුණ ගන්න බෑ. ද්‍රවශීලතාවයෙන් අඩුයි. ඉතින් ඒ නිසා සමහර ව්‍යාපාරවල ලාභදායී වත්කම් තියෙනවා. නමුත් ඒවැනි ද්‍රවශීලතාවය නෑ. සමහර ව්‍යාපාරවල ද්‍රවශීලවත්කම් තියෙනවා. නමුත් ඒවැනි ලාභ උපයන්න බෑ. හරි අනිත් එක දුර්වල මූල්‍ය කළමනාකරණයක් තියෙනකොට කොහොමත් ව්‍යාපාරයේ ළමයි ලාභත් නෑ මුදලුත් නෑ. මෙහෙම ලියන්න. පළවෙනි එක. ද්‍රවශීලතාවය සහ ලාභදායකත්වය අතර විපර්යස්ත සම්බන්ධයක් පවතී. අපි ඕල් කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා. ද්‍රවශීලතාවය සහ ලාභදායකත්වය අතර විපර්යස්ත සම්බන්ධයක් පවතී.
විපර්යස සම්බන්ධයක් පවතී. සම්බන්ධයක් පවතී. එනම් ලාභදායකත්වයෙන් වැඩි වත්කම්වල වැඩි වත්කම්වල ද්‍රවශීලතාවයේ අඩුවන අතර ද්‍රවශීලතාවයෙන් වැඩි වත්කම්වල ලාභදායකත්වය අඩුය. උදාහරණ ලියන්න. මුදල් නැමැති වත්කමේ ද්‍රවශීලතාවයේ ඉහළ වුවද ලාභදායකත්වයේ අතින් පහළ වේ. ඡේද කඩලා ලියන්නේ. දුර්වල මූල්‍ය කළමනාකරණයක් පවතින ආයතන මෙම න්‍යායන් කෙරෙහි සැලකිලිමත් නොවි ආයෝජනය කළ විට ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වේ. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න කියනවා බොහෝ ව්‍යාපාර අසාර්ථක වෙලා තියෙන්නේ මුදල් ප්‍රවාහ පුරෝකතනය සම්බන්ධ ගැටලු නිසා. ඒ නිසා මුදල් ප්‍රවාහ පුරෝකතනයක් ආයතනයට ගොඩාක් වැදගත්. මුදල් ප්‍රවාහ පුරෝකතනයක තියෙන වැදගත්කම කුමක්ද කියලා තමයි අහන්නේ. මොකද්ද මේ මුදල් ප්‍රවාහ පුරෝකතනය කියන්නේ? මුදල් ප්‍රවාහ පුරෝකතනය කියලා කියන්නේ මුදල් ප්‍රවාහය නෙමෙයි. මුදල් ප්‍රවාහ පුරෝකතනය කියලා කියන්නේ අයවැය ලේඛනය. හරි. මුදල් ප්‍රවාහයයි මුදල් ප්‍රවාහ පුරෝකතනය කියන්නේ දෙකක්. මුදල් ප්‍රවාහ පුරෝකතනය කියලා කියන්නේ අයවැය ලේඛනය. කියන්නේ අයවැයක් සකස් කිරීමේ වාසි. හරි. ඔයාවකට උත්තරයක් ලියන්න ඕනේ නැහැ. ඔයා ලියන්න පිටු අංක 4 අයවැය සැකසීමේ වාසි බලන්න කියලා. ඒක තමයි උත්තරය. පිටු අංක 4 අයවැය සැකසීමේ වාසි. පිටු අංක 4 අයවැය සැකසීමේ වාසි. හරි. හොඳයි. අපි එහෙනම් පුතාලා
දැන් මූල්‍ය කළමනාකරණයේ පාඩමේ හැඳින්වීමේ කොටසට අදාළ වීඩියෝ තමයි දැන් අවසන් කරන්නේ. දැන් අපිට ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරන්න තියෙන්නේ ව්‍යාපාරයට අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කරගන්නා වූ මාර්ගවල වර්ගීකරණය. අරමුදල් සම්පාදන මාර්ග වර්ගීකරණය. right. හරි. අයබෝවන්.